ඇක්ටිව් වොයිස් කතා කරන් යද්දිනේ අපි දැන් මේ ඇක්ටිව් වොයිස් නේ මුලින්ම කතා කරේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි රයිට් එකක් තමයි ක්‍රියාව කරන්න කතෘ මුලට ගෙන අම්මා බත් උයනවා අන්න අම්මා මුලට ගෙන වාක්‍ය අම්මා උයනවා බත් අන්න එහෙම අම්මා මුලට ගෙන වාක්‍ය නිර්මාණය කරන ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා කියන්නේ පැසිව් වොයිස් කියන්නේ the money has been installed right money has been installed සල්ලි හොරකම් කරලා තිනා සල්ලි හොරකම් කරපගෙන ඕනම් බයි තී අන්න ඒව ලක්වන්න මුලට ගත්තාම පැසිව් වොයිස් රයිට් ඒකේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියලා අපි කතා කරානේ. අන්න ඒ ටිකම පාඩම් කරලා තියාගන්න. අද අපි කතා කරනවා මම ඊට පස්සේ ඔයාලට ගිය සතියේම කිව්වා. දැන් ටෙන්සස් 12යිනේ තියෙන ඇක්ටිව් වොයිස් නේ කතා කරන්න ඉන්නේ. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමන්ට් එකට හැදෙන කතෘ මූලික කරන වාක්‍ය නිර්මාණයකට ඇක්ටිව් වොයිස් නේ. ඒකේ මම කිව්වා 12යි තියෙන්නේ කියලා. ඒක හැදෙන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමන්ට් එකට කාලපද ස්ථාන පද වෙන වාක්‍ය අවසානට ලියන්න. ඒක තමයි මෙතඩ් එක. මේ ඇක්ටිව් වොයිස් 12ම ලියන්නේ ওই විදිහට. ඊට පස්සේ අපි කතා කරානේ මොකක්ද සබ්ජෙක්ට් එක මොකක්ද verb එක මොකක්ද ඔබ්ජෙක්ට් එක. එහෙමනේ පුතා අපි කතා කරේ. දැන් අපි කතා කරනවා ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ ටෙන්සස් 12 කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් 12 කියලා කියන්නේ අර එකම ක්‍රියාපදයක් කාලවලට වෙනස් වීමක්. ඒ කියන්නේ එකම ක්‍රියාපදයක් ගත්තාම ඒක අපට හඳුනා ගන්න පුළුවන්. එකම ක්‍රියාපදය right ඒ කියන්නේ එකම ක්‍රියාපදයක් තමයි වෙනස් වීමක් වෙන්නේ. දැන් බලන්න මම මෙතන උදාහරණයක් කරගෙන go කියන ක්‍රියාපදේ ටෙන්සස් 12මමයි කතා කරන්නේ. දැන් අපි ගියසති කතා කරපේ අනිත් කොටස කතා කරන්නේ නෙමෙයි. ඒ කියන්නේ එකම ක්‍රියාපදයක් වෙනස් වීමක් තමයි කාල භේදය කියලා කියන්නේ. දැන් බලන්න go කියන ක්‍රියාපදේ go කියන්නේ මොකද්ද පුතා? go කිව්වහම ඔයාලා දන්නේ go කියන ක්‍රියාපදේ අර්ථය මොකද්ද? what is the sinhala meaning? go යනවා ඔව් යනවා very good. අන්න හරි. go කියන්නේ යනවා. දැන් බලන්න ඒ යනවා කියන ක්‍රියාපදයේ ටෙන්සස් 12ට දාන විදිහ. එකම ක්‍රියාපදේ. right active voice passive voice active voice කතෘ මූලික කරගත් වාක්‍ය 12යි. හරි සබ්ජෙක්ට් එක verb object කියන ඇග්‍රීමන්ට් එකට හැදෙන වාක්‍ය රටා 12ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒකට කියන්නේ අපි active voice කියලා. ඒ active voice 12 කියන්න මම මුලින්ම the simple present tense, simple past tense, simple future tense, right? Present continuous tense, past continuous tense, future continuous tense. Present perfect tense, past perfect tense, future perfect tense. The present perfect continuous tense, the past perfect continuous tense, the future perfect continuous tense. ඔය ටිකනේ 12ම. මේ 12නේ active voice 12. මෙන්න මේ 12 අපි සිංහල අර්ථයත් පැහැදිලි කරගන්න ඕන. අපි tense එක ඉගෙන ගන්නේ කොහොමද දන්නවද? ඒ කියන්නේ simple present tense කියලා do does ගන්නවා නෙමෙයි. අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඇයි මේක දැන් අපි කොයි වගේ දේවල්ද මේකෙන් කියන්නේ? එහෙම හැවුවා මම ඔයාලට කියන්නේ දැන්. ඔයා හිතන්නකෝ ඔයා හැමදාම දත් මදිනවද? හැමදාම දත් මදිනවද? yes sir ඔව් හැමදාම පාඩම් කරනවද? සාමාන්‍ය. yes sir ඔව් පාඩම් කරනවානේ. එතකොට සාමාන්‍යව බත් කනවනේ. බත් කනවනේ සාමාන්‍ය. කනවනේ සාමාන්‍ය. yes sir ඔව් අන්න එහෙම ඔයා සාමාන්‍යයෙන් එදිනෙදා ඔයාලා තාත්තා හැමදාම වැඩට යන්නේ නැද්ද? යනව නේද? තාත්තා සාමාන්‍ය වැඩට යනවනේ. යනවා sir ඔව් අන්න එහෙම දැන් ඔයාලගේ අප්පච්චි ඔයා හරි ඔයාලගේ අප්පච්චි හරි කවුරු හරි ගෙදර ඉන්න ඔයාලගේ අක්කා නංගි හරි අම්මා තාත්තා හරි කවුරු හරි සාමාන්‍යයෙන් කරන දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන දේවල් සිංහල පුරුද්දක් වශයෙන් කරන දේවල්. කරනවා සිංහල භාෂාවෙන් කොහොමද අර්ථ ගන්නෙ? කරනවා ඒ කියන්නේ කරනවා තේරෙන්නේ නැහැ අපට. ඒ කියන්නේ ඔයා බත් කනවා, පාඩම් කරනවා, රයිට් පන්ති යනවා, ඉස්කෝලේ යනවා, එහෙම දත් මදිනවා, තාත්තා වැඩට යනවා, අම්මා හැමදාම බත් උයනවා. අන්න එහෙම සාමාන්‍යයෙන් කරන දේවල්. සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් තමයි මේ simple present tense වලින් කියන්නේ. දැන් simple present tense කියලා කිව්වම අපි කොයි වෙලාවටද මොන වාක්‍ය දැන් අපේ කොයි වගේද ලියන්න ඕන කොයි වගේද කියන්න ඕන අන්න ඕක තමයි කියන්න ඕන සාමාන්‍යයෙන් කරන දේවල්. එතකොට simple past tense කියන්නේ කරපු දේවල් බත් කෑවා පාඩම් කළා සමන් ඊයේ ගිය සතියේ සෙල්ලම් කරන්න. දැන් what did someone last week write down 5 sentence කියලා දෙනවා මට වාක්‍ය පහ. එතකොට ඔයා ලියන්න ඕන simple past tense එකකින් සමන් ගිය සතියේ කරපු දේවල්. සමන් ගිය සතියේ පොළට ගියා. හරි යාළුවොත් එක්ක සෙල්ලම් කරා. ගඟේ පිහිනුවා. right එහෙම දෙනවා. අන්න එහෙම දුන්නාම ඔයා simple past කරා.
ඔයා මොන හරි කරපු දෙයක් කරා කළා කියනවනේ සිම්පල් පාස්ට් ටෙන්ස්. ඒ කියන්නේ මම බත් කෑවා, පාඩම් කළා, පාසල් ගියා, නිදාගත්තා, අන්න එහෙම කරා කළා. මතක තියාගන්න කරා කළා මම පැහැදිලි කරලා දෙන්නම් තව දුරටත්. දැන්ට පැහැදිලි කරගන්නකෝ. එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ සාමාන්‍යයෙන් කරන දේවල්. මේ සාමාන්‍යයෙන් කරන දේවල්. මම හැමදාම පාඩම් කරනවා. රයිට් මම පාඩම් කළා ඊයේ රෑ. අන්න ඒක කියන්නේ මම පාඩම් කළා කියනවනම් සිම්පල් පාස්ට්. රයිට් ඔයා හෙට ඉස්කෝලේ යනවා කියලා දැන් මම හෙට ඉස්කෝලේ යනවා. නැත්තම් අපේ මල්ලි හෙට ඉස්කෝලේ යාවි. අන්න එහෙම මම කරන්නම් හරි මල්ලි කරાવી නම් අන්න සිම්පල් ෆියුචර්. හෙට කරන්නම් අනිද්දා කරන්න අන්න අනාගත අර්ථය මොනවා හරි කියනවා සිම්පල් ෆියුචර්. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට රූපේ දිහා බලලා කියනවා මේ what did people do now කියලා අහනවා කියන්නකෝ right 5 sentence කියලා ඔයාට පින්තූරයක් දීලා අහන්නකෝ. ඔයගේ පින්තූරේ තියෙනවා එක්කෙනෙක් මිදුලතු ගාමින් ඉන්නවා. තව එක්කෙනෙක් කතා කරමින් ඉන්නවා. තව එක්කෙනෙක් වතුර දාමින් ඉන්නවා. එතකොට කියන්න ඕන අපි දන්න කවුරු හරි ඉන්නවා නම් නිමල් is speaking. දැන් අපි මොකද්ද කරගෙන ඉන්නේ? දැන් අපි ඉගෙන ගනිමින් ඉන්නේ. We are studying. අන්න එහෙම මේ මොහොතේ කර ඉන්නවා තියෙනවා නම් continuous රටාවෙන් කියන්නේ. හොඳට මතක තියාගන්න continuous කියන රටාවෙන් තමයි මේ මොහොතේ කර ඉන්නවා නම් කියන්නේ. am is ing. එතකොට ගන්න present continuous tense. එතකොට past continuous කියන්නේ කර හිටියා. ඊයේ මම මේ වෙලාවට පාඩම් කර හිටියා. අන්න එහෙම ඊයේ දැන් ඔයා පන්ති යන්න කලින් මොකද කරලා හිටියේ? මම බත් කකා හිටියා. අන්න එහෙම දැන් මොකද්ද කරන්නේ? I am learning how to speak English. කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියලා I am learning. දැන් ඉගෙන ගනිමින් ඉන්නේ. මීට කලින් ඉගෙන ගනිමින් හිටියා නැත්තම් මම පන්තියකට ඉගෙන ගනිමින් හිටියා කියලා තව පන්තියෙන් ඉඳලා මේ පන්තිට ආවෙන්න පුළුවන්. නැත්තම් බත් කකා ඉඳලා ආවා කියන්න පුළුවන්. නැත්තම් කතා කරගෙන ආවා. අන්න එහෙම කියන්න පුළුවන්. හෙට කර ඉඳීවි. හෙටත් මම මේ වෙලාවට පන්තියට සහභාගී වෙමින් ඉඳීවි. අන්න ෆියුචර්. හෙට ඔයා කියන වෙලාවෙද්දී හෙට මේ වෙලාවෙද්දී මම නිදාගනිමින් ඉඳීවි. අන්න එහෙම අනාගතයේ රටාවක් ගැන තමයි future continuous tense කියලා කියන්නේ. right present perfect කියලා කියන්නේ කරලා තියෙනවා, past perfect කරලා තිබුණා, future perfect කරලා තියෙනවා. present continuous tense කරමින් ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ. මම කියලා දෙන්නම්. දැනට පැහැදිලි කරගන්න කොහොමද? past continuous කියන්නේ කරමින් ඉඳලා තිබුණා කාලයක් තිස්සේ දැන් කරන්නේ නැහැ. future continuous කියන්නේ කරමින් ඉඳලා තියෙවි. මේ ඉංග්‍රීසි පාස් වෙන්නේ ඒක එක්සෑම් එක පාස් වෙන්න විතර නෙමෙයි. ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන්නත් හදලා දෙන්න. right ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න දැන්. එතකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන්නේ අවුලක් නෑනේ. එක්සෑම් පාස් වුණා පාස් වෙන්න කොහොමද පුළුවන්? ඒතර අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නත් try කරන්න ඕනේ. right ඒකට තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි විභාගයක් පාස් වෙන්න කියන කතාවට විතරක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්නත් try කරන්න ඕනේ. we try to how to speak English. We try to learn how to speak English. අපි ඉගෙන ගන්න try කරන්න ඕනේ කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. right එතකොට එක්සෑම් එකත් පාස් වෙනවා ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්. ඒතකොට ගැටලුවක් නෑනේ. ඒතකොට ඔයාට කොහේ ගියත් ඉංග්‍රීසි පුළුවන්. I can teach. right දැන් මට ඕන දන ගියා I can teach. Definitely I can teach. Because I have knowledge, I have skill, I can teach. එහෙම කියලා මට කියන්න පුළුවන්. I can speak. right I can understand English. එතකොට ගැටලුවක් නෑනේ. එතකොට එක්සෑම් එකත් පාස්. right ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් මේ ටෙන්සස් 12ම හැදිලා තියෙන එකම ක්‍රියාපදයක් වෙනස බලන්න. go goes. හරි went. අර go went ගෝන පාඩම් කරන්නේ ඒක පාඩම් තියෙන්න ඕනේ. නැත්තම් මේක බෑ. go goes, went, will shall go, am is going, was were going, will be going. අන්න will be go කියන ක්‍රියාපදේමයි will be going. has have gone, had gone, will have gone, has have been going. අන්න ඒත් going මන්. had been going, will shall have been going. පැහැදිලි කරගන්න ඕන එකම ක්‍රියාපදයක් වෙනස් වෙන්නේ. බලන්න come කියන ක්‍රියාපදේ come comes කියලා දෙන්නම්. ඒක වචන බහුවචන වේදයක් තියෙනවා simple present tense නිර්මාණය කරන්නේ. come comes ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදේ s අකුරක් දානවා කියලා උගන්වනවා ඔයාලට. ඒ දාද්දි දාන නීති ටිකක් තියෙනවා. ඒක පාඩම් කරගන්න ඕන අපි. come comes, came, come came come නේ. come comes came, will shall come, am is coming. අන්න එකම ක්‍රියාපදේ. was coming, will be coming, has have come, had come. ඒ come came come නේ past participle ගන්න. has have එක past participle, had එක past participle, will have එක past participle, will have come, has have been coming, had been coming, will shall have been coming. ඒ කියන්නේ
දැන් simple present tense කියලා කියන්නේ go go සාමාන්‍යයෙන් කරන විරුද්ධ වශයෙන් කරනවා. ඒ කියන්නේ බත් කනවා පාසල් යනවා අන්න ඒක. simple past tense මම ගියා. I went to school. මම පාසල් ගියා. මගේ තාත්තා වැඩට ගියා. My father went to work today. අද අපේ තාත්තා වැඩට ගියා. එහෙම කියන්න පුළුවන්. right මම පාසල් ගියා. I went to school yesterday. ඊයේ මම පාසල් ගියා. අපේ අම්මා ගිය සතියේ නුවර ගියා. My mother went to Kandy last week. ගිය සතියේ අපේ අම්මා නුවර ගියා. අන්න එහෙම කෙලින්ම කරා කරපු දේවල් කරා කියනවා simple past tense. හරි එකම කතාවක් තියෙන පොඩි සරලම කතාවක් තියෙන හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඔයා ටෙන්සස් මේ ටේබල් එකෙන් මල්ලා ගන්න පුළුවන් ඊට පස්සේ මට කියලා දෙන්න තියෙන්නේ මේකේ ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා ඩූඩර්ස් ගත්තාම ප්‍රශ්න හදනවා නෑ කියද්දි එහෙම කතාවක් තියෙනවා ඔයාලට පැහැදිලිද මේ ටෙන්සස් 12 ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමන්ට් එක හදන මේ ටෙන්සස් 12 කියලා කියන්නේ එකම ක්‍රියාපදයක් වෙනස් වෙන එක. එකම ක්‍රියාපදය තමයි කාල වලට වෙනස් වෙන්නේ. සිම්පල් වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල එහෙම. කාල වලට යෙදෙන එකම ක්‍රියාපදය. ඒක හැදෙන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක පොඩි අවබෝධයක් ආවද? ඒ කියන්නේ එකම ක්‍රියාපදය තමයි වෙනස් වෙන්නේ කාල 12කට කියලා. එහෙම පැහැදිලි වුණාද? පොඩි අවබෝධයක් ආවද පුතා? ඔව් සර්. මේ අවබෝධ වුණාද? කියපු කාරණාව. Yes, can you understand? Yes මට කියන්න yes sir අනිත් අය පැහැදිලි නැද්ද? පැහැදිලි sir ඔව් ඒ කියන්නේ මේ එකම ක්‍රියාපදයක් වෙනස් වෙන්නේ. මට දැන් ඔයා හිතන්නකෝ eat කියන ක්‍රියාපදේ පොඩ්ඩක් කවුරුහරි තේරුම් ගන්න දාන්න බලන්න. සර් මට මෙන්න මෙහෙම සර් දාන්න කියලා දාන්න බලන්න eat කියන ක්‍රියාපදේ. මේ විදිහට බලලා දාන්න බලන්න. eat කියන ක්‍රියාපදේ කාල තුන මොනවද? eat අනිත් එක eat ate very good. eat ate eaten දැන් දාන්න බලන්න. Yes. You can do start. Anyone can. eat ate will shall eat Oh, eats. Eat මෙතෙන් දෙන්න ඕන. ate very good. මෙතෙන් දෙන්න ඕන. We shall එක ආයේ will shall eat eat. very good. Am is eating eating. Very good. Am is eating. Was eating eating. Very good. Will be eating oh eating. Has have eaten eaten. Very good. Had eaten oh, had eaten will have eaten eaten. Has have been eating had been eating eaten. Will have been eating very good. දැන් මට කියන්න teach කියන ක්‍රියාපදේ මොකද teach කියන්නේ? teach what is the meaning? සිංහල meaning? උගන්වනවා. very good. එතකොට මට කියන්න උගන්වනවා ස්වරූපතම කියන්න මට. උගන්වනවා teach. ඉගන්වනවා නම් taught taught. very good. ඉගන්වන අර past participle මොකද? teach taught අනිත් ඒවා මොකද? taught taught ම තමයි. very good. අන්න හරි. teach taught teach taught දැන් මට කියන්න මෙතන දෙන්න ඕනේ කොහොමද? teach teach එස් අකුරක් දාලා ඒක කොහොමද? right මෙතන දෙන්න ඕනේ. simple taught taught. very good. taught මෙතන දෙන්න විශාල එක teach අන්න විශාල එක teach am is එක teaching present continuous tense. very good. present continuous teaching. past continuous was teaching very good. දැන් මට කියන්න future continuous කොහොමද? will shall be teaching we shall be teaching. very good. we shall be teaching. present perfect tense has have taught very good. has have taught. very good. past perfect had taught very good. මට කියන්න future perfect will shall
have taught. will shall have taught. Very good. Will shall have taught. මට කියන්න present perfect continuous tense. Have been teaching. Has have been teaching. මට කියන්න past perfect continuous tense. Had been teaching. Had been teaching. Very good. Very good. Very done. Yeah. අන්නහරි. මට කියන්න future perfect continuous tense. Will shall have been teaching. ඔයාලට අවබෝධ වුණාද මේ tenses කියලා කියන්නේ මේ එකම ක්‍රියාපදයක වෙනස් වීමක් තමයි 12 ආකාරයට දාලා තියෙන. ඒක active voice. ඒ කියන්නේ මේ active voice 12ම හැදෙන්නේ මේ simple past tense, simple future tense, simple past tense, simple future tense කියන මේ රටා තුනම හැදෙන්නේ මේ රටා 12ම හැදෙන්නේ subject එක, verb එක, object කියන agreement එකට හැදෙන්නේ. ඒ 12ම එකම ක්‍රියාපදයක වෙනස් වීමක් කාල භේදයක් තමයි මේ tenses කියන්නේ. Right? Again, now I am going to teach you today how to use present continuous, how to create present continuous, how to identify present continuous. Present, simple present. Simple present කියන්නේ මොකද්ද? කොහොමද අපි ඒක අඳුරගන්නේ? කොහොමද හදාගන්නේ කියන එක කතා කරන්න යන්නේ. ඒ කියන්නේ tenses 12 කතා කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි passive voice වලට යන්නේ. ඊට පස්සේ තමයි modal verb වලට යන්නේ. Can, could මේමයි. ඊට පස්සේ යනවා අපි article. ද දාන්නේ ඒක වචනයක් නාම පද ඒක වචන නාම පදයක් බහුවචන කරන්නේ කොහොමද? ඒක වචන කරන්නේ කොහොමද? ආටිකල් දාන්නේ කොහොමද? and the තියෙනවනේ ආටිකල්. නිශ්චිත බව නම් අපනිශ්චිතය නම් and දානවා, නිශ්චිතය නම් the දානවා. ඒ දාද්දිත් නීති තියෙනවා. ඒවා පාඩම් කරගන්න නම් පිළිවෙලට ඉගෙන ගන්න. ඊට පස්සේ adjectives, adverb, determiners එහෙම තියෙනවා. conjunction, reported speech, relative clauses ඔය සේරම ඉගෙන ගත්තාම ඊට පස්සේ අපි පේපර් එකක් ගත්තාම අය අපිට කියවන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලි අදහසක් තියෙනවට කරගෙන යන්න විතරයි තියෙන්නේ අපිට. right? ඒක නිසා මේ ඔයාලට තියෙන හොඳම වැඩේ තමයි හැමදාම පන්ති එන්න, හැමදාම පන්ති ඇවිල්ලා දෙන නෝට් එක හරියටම ලියාගෙන දෙන අභ්‍යාස ටික කරන්න. දැන් ඔය පාඩම් කරන්න කියලා තියෙනවා ලිස්ට් එක කටපාඩම් කරන්න. අනිවාර්යෙන් කටපාඩම් කරන්න. දැන් මම මේ සතියේත් වීඩියෝ එක දාන්නම් ඒකත් බලන්න. බලලා හදාගන්න හදලා ලබන සතියේ කටපාඩම් කරමු අපි. ඒක කොහොමද කටපාඩම් කරන්න මම කියලා දෙන්නම්. කටපාඩම් කරන විදිහක් තියෙනවා ඒක එහෙම කරමු අපි. Right, now I am going to teach you how to use simple present tense. Right, simple present tense කියන වාක්‍යයට කතා කරන්න යන්නේ. right, ලියා ගන්නකො මාත් දැන් ඔයාලට මම නෝට් එක දීලා තිනවා. ඔයාලා ලියලා නෑ නේද මේ නෝට් එක? ආම ලිව්වේ නෑ නේද? ඒක එක්කෙනෙක්වත් නැද්ද? No, sir. very good. එහෙමනම් මෙහෙම කරන්න. අපි නෝට් එක තියනවා දැක්කා නේද? මේකේ සම්පූර්ණ simple present tense දාලා නෝට් එක සම්පූර්ණ තියෙනවා. ඔයාලා මෙහෙම කරන්න. මේක සම්පූර්ණ ලියන්න. ඒ කියන්නේ නෝට් එක දැන් මෙතන ලියලා ඉවරද? මේ ටේබල් එක ලියලා ඉවරද? කොයි හරි ලියලා ඉවර දැන්. මේ වෙද්දි කොයි හරිද ඉන්නේ පුතා? ඔයාලා නෝට් එක ලියන ගම. සබ්ජෙක්ට් එක ලියලා ඉවරද? Yes, sir. verb එක සම්බන්ධයෙන් අර verb list එකම ලියාගත්තද පොතේ? subject verb object ඒ තුනම ලියාගත්තා. දැන් තියෙන්නේ එතකොට මේ ටේබල් එක ලියුවේ නෑ නේද? නෑ සර්. right. මෙතනට ලියලා ඉවරයිනේ ඔයාලා. ඔව් සර්. right. එහෙමනම් අද ගිහිල්ලා මේක ලියන්න. මේ ටේබල් එක ලස්සන ලියන්න. මේ රෙකෝඩින් එකක් දාන්න. රෙකෝඩින් එකත් බලන ගමන් ආයිමත් අර PDF එකත් මම ආයිස් ෆෝවර්ඩ් කරන එකත් බලන ගමන් මේක සම්පූර්ණ ලියන්න. right. මේ එතකොට වීඩියෝ එක බලන ආයෙත් වීඩියෝ එක බලන හිමීට මොන හරි පැහැදිලි නැතිවොත් ආයෙත් ලියන්න පුළුවන්. එහෙම වැඩක් කරන්න. ඒක active voice 12 active voice කතෘ මූලික කරගත්ත වාගේ කතා කරන්න යන්නේ. ඒකේ simple present tense. මේක අහලා දෙනවා මේ කවදාද පාසල් යන්නේ කියලා. ඒක දැන් අපි කතා කරන්න යන්නේ. දැන් ඔයාලට ඔය කවදාද පාසල් යන්නේ කියන එක අහගන්න ඕන. When do you go to school? කවදාද පාසල් යන්නේ? when කවදාද when? WH question එක දාලා අහන්න තියෙන්නේ. ඒක අහන්න නම් ඉගෙන ගන්න ඕන මුලින්ම.
ඒක ඉගන්නන්න යන්නේ තාම ඉගෙනුවේ නෑනේ නෑ ගැටලුවක් නෑ බැරිදුනට බැරිුණාට ගැටලුවක් නෑ ඉගෙනුවාම ඔයාලට හදා ගන්න පුළුවන් යනවා යනවාද කවදාද යන්නේ යනවාද කවදාද යන්නේ එහෙම හදා ගන්න පුළුවන් WH question දාලා හදන්න තියෙන්නේ right ඒකේ simple present tense simple සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන් කරන simple present tense right අද ගිහලා නෝට් එක ලියන්න අවබෝධයෙන් අහන් ඉන්න තේරෙන්නේ නැත්නම් අහන්න අවබෝධයෙන් අහන් ඉන්නකො the simple present tense the simple present tense the simple present tense කියලා දැන් simple සරල වර්තමාන කාලවල කියලා ඉගෙනගෙන නැතිවා මෙන්න මේ tense එකෙන් කියන්නේ we use the present simple to talk about thing in general and to talk about habitual action we use it to say that something happens all time or repeat ඒ කියන්නේ ඔයාලට ඕක තේරුන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් කියපම තේරුන්නේ නැහැ නේ හැබැයි මෙහෙම තියෙනවා එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල් හා පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියලා ලෙස ප්‍රකාශ කිරීමට මේ වාක්‍ය රටාව භාවිත කරලා ඒ කියන්නේ මේක තේරුම් ගන්න ලේසියටයි මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ සිංහල භාෂාවක ගලපලා තේරුම් ගන්න ඕන අපි. අපට සිංහලෙන්නේ වාක්‍යන්නේ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපට මොකක් කර වාක්‍ය අම්මා බත් කනවා කියන එක අපි ඉංග්‍රීසියෙන් ලියද්දි මුලින්ම එන්නේ සිංහලෙන් ඉංග්‍රීසි වලින්. සිංහලෙන් එන්නේ. ඒක තමයි අපි සබ්ජෙක්ට් එක verb object agreement එකට දාලා ලියන්නේ. එතකොට අම්මා බත් උයනවා කරනවා. අන්න එහෙම අම්මා බත් උන ඕක එතකොට ගන්න ඕන ලියන්න ඕන my mother cooks every day. එහෙම simple present tense එකෙන් ලියන්න ඕන. අන්න එහෙම එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල් අපුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා ලෙස ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරනු ලබයි. දැන් ඔයාලෙන් කවුරු හරි ඇහුවොත් එම ඇයි මේ simple present tense දැන් ඔයා හිතන්නකෝ අහනවා යාළුවෝ මචං මේ simple present tense වාක්‍ය රටාව භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයා ඇහුවාම ඔයා කියන්න ඕන මේ simple present tense කියන වාක්‍ය රටාව ගන්නේ active කියන වාක්‍ය රටාවේ පළවෙනි tense එක ඒ කියන්නේ subject එක verb object කියන agreement එක පළවෙනි sentence එක ඒක අපි යොදා ගන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. සිංහල භාෂාවට අනුව කරනවා ලෙස ප්‍රකාශ කිරීමට මේ වාක්‍ය රටාව භාවිත කරන මට තේරුන්නේ නැහැ. උදාහරණයක් කියන්න. දැන් හිතන්නකෝ ඔයාලා අම්මා ඉන්නවනේ. හරියට අම්මා හැමදාම බත්තු යනවද ඔයාලා ගෙදර? අප්පච්චි හැමදාම වැඩට යනවද? ඔයා හැමදාම පාඩම් කරනවද? අන්න එහෙම සාමාන්‍යයෙන් ඔයා කරනවනේ. හැමදාම නිදා ගන්නවද? අන්න එහෙම සාමාන්‍යයෙන් කරනවනේ. අන්න එහෙම සාමාන්‍යයෙන් කරනවා කියලා කියනවා නම් ඒ වෙලාවට simple present tense ගන්න. my mother cooks every morning. අපේ අම්මා හැමදාම උයනවා. අන්න එහෙම සාමාන්‍යයෙන් කරනවා. මේක සාමාන්‍ය අපේ අම්මා හැමදාම උදේට උයනවා. my නැත්තම් mother cooks every morning. අම්මා හැමදාම උදේ උයනවා. හැම උදේම අම්මා උයනවා. අන්න සාමාන්‍යයෙන් කරන දේවල් cooks. father goes to work every day. තාත්තා හැමදාම පාසල් මේ වැඩට යනවා. තාත්තා හැමදාම අපි නම් we go to school every day. අපි හැමදාම පාසල් යනවා. අන්න I get up early in the morning. මම උදේ පාන්දරේ හැමදාම නැගිටිනවා. සාමාන්‍යයෙන් උදේ පාන්දරේ මම හැමදාම උදේ පාන්දරේ නැගිටිනවා. සාමාන්‍යයෙන් කරනවා. සාමාන්‍යව පහමාර වගේ වෙද්දි නැගිටිනවා කියලා හිතන්න ඉස්කෝලේ යන නිසා. අන්න I get up early in the morning. මම හැමදාම උදේ පාන්දරේ නැගිටිනවා. නිමල් usually eat meat. සාමාන්‍ය නිමල් මස් කනවා. සාමාන්‍ය usually කියන්නේ සාමාන්‍ය. සර් ඒවා කියලා දෙන්න. අන්න සාමාන්‍යයෙන් කරනවා. දැන් ඔයාට මේ මම කියන්නේ මේ simple present tense කියන වාක්‍ය රටාව ඇයි කියලා අහුවොත් ඔයාට කියන්න ඕනේ කතාව. ඔයාලා යාළුවට පැහැදිලි කරලා දෙන්න එහෙම. කියන්නේ simple present tense කියලා කියන්නේ subject එක verb object කියන agreement වල හැදෙන active voice වාක්‍ය රටාවක්. ඒ active voice වාක්‍ය රටාවේ simple present tense වාක්‍ය රටාව ඔයා යොදා ගන්න ඕන. ඔයා සාමාන්‍යයෙන් කරන දේවල් වලට. ඒ කියන්නේ මට තේරෙන්නේ මම සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? දැන් ඔයා සාමාන්‍යයෙන් බත් කනවද? අන්න I eat rice every day. මම හැමදාම බත් කනවා. එහෙම කියන්න පුළුවන්. අන්න ඒක තමයි simple present tense කියලා කියන්නේ. sun rises in the eastern. සාමාන්‍යයෙන් ඉර පායනවා හැමදාම. sun rises in the eastern. අන්න නැගෙනහිරෙන් හැමදාම හඳ පායනවා. right the earth goes round the sun. අන්න පොළවනේ පෘථිවිය මේ පෘථිවියේ තියෙන පොළව මේක අපේ මේ පෘථිවිය අපි ඉන්න මේ ග්‍රහලෝකේ මේක යනවා ඉර වටේට සාමාන්‍ය සිද්ධ වෙනවා ඒක. අපි දැන් අපට දැනුන්නේ නැතුණාට මේක ඉර වටේ ගමන් කරනවා. හැදෙන්නේ මේ ලෝකේ ඉර වටේ ඒක නිසා තමයි රැය දවල් වෙන්නේ. අද අපේ පැත්ත දිරේ පැත්තට හැරෙනවාම අපට දවල් එතකොට අනිත් පැත්තට රැය. දැන් ඇමරිකාව පැත්තට රැය. එහෙම. දැන් එයාලට දවල් වෙද්දී අපට රැය.
එතකොට තමයි රෑ දවාලයක් එන්නේ. නැත්තම් මේ රෑ දවාල කියන මාරු වෙන්නේ එහෙම. ඉර වටේට කරගෙද්දි අපිට ඉර වැටලා දිද්දි අපිට එළියයි අර බල්බ් එක පත්තු කරනවා. දැන් ඔයා ලී එක බෝලයක් ගහලා ටෝච් එකක් එක පැත්තෙන් ගහගෙන මේ වටේට කරකවන්නකෝ. ඒ කරකවද්දි ඔයා දැන් කරකවද්දි එළිය ටෝච් එකේ තියෙන පැත්තෙන් එළිය වදිනකොට ඒ පැත්ත එළිය අනිත් පැත්ත කරුවලයි. ඒ වගේමයි ලෝකෙ. අපි ඉන්න ලෝකෙත් එහෙම. එක පැත්තකින් ඉර වැදිලා තියෙනවා. ලයිට් එක වැදිලා තියෙන ඉර. පෘථිවිය මොකද්ද කරන්නේ? මේක වටේට කැරක් යනවා. එතකොට අපට රෑ වෙද්දි අනිත් පැත්තට කරුවලයි අනිත් පැත්තට එළි වෙද්දි අපට කරුව. එහෙම. එතකොට සාමාන්‍ය සිද්ධ වෙනවා මේක. The earth goes around the sun. ඉර යනවා සාමාන්‍යයෙන් පෘථිවිය වටේට. The cafe කියන්නේ cafe වල අපේ cafe තියෙනවා coffee shop එකම තියෙනවානේ. cafe opens අන්න සාමාන්‍යයෙන් open කරනවා. open කරලා තියෙන සාමාන්‍යයෙන් කඩවල් open ඔයාලා ගෙදර කඩේ හිතන්නකෝ. ඒක සාමාන්‍යයෙන් අරිනවනේ උදේ සාමාන්‍යයෙන් 7 වගේ විදිහට ඉස්කෝලේදී අරිනවා. ඊට පස්සේ ආයෙමත් සාමාන්‍යයෙන් කඩේ වහන්නේ හැබැයි රෑ 9 ඉඳලා අන්න සාමාන්‍ය හැමදාම රෑ 9 දී දැරලා තියෙනවා. අන්න 7 සාමාන්‍ය 4 විතර 7:30 වෙද්දී අරලා තියෙනවා කඩේ. ඊට පස්සේ වහනවා. 7:30 පස්සේ අපි යන්නේ කඩේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කඩේ 7:30 වෙද්දී මේ මාම වහලා ප්‍රවෘත්ති බලන්න. එහෙම කතා බලන්න නැත්තම්. එහෙම අන්න the cafe open at 7:30 in the morning. අන්න සාමාන්‍යයෙන් උදේ 7:30ට කැෆේ එක ඕපන් කරනවා. සාමාන්‍යයෙන් 7:30 වෙද්දි කැෆේ එක ඕපන් කරනවා. අන්න එහෙම මේ සාමාන්‍යයෙන් කරන දේවල් නැත්තම් පුරුද්දක් වශයෙන් කරන දේවල්. එහෙමත්ම තේරෙන්නේ නැත්තම් ඔයා කියද්දි මොකක් හරි වාක්‍යයකට ඒක කියවෙන්නේ කරනවා කියලා. බත් කනවා, පාසල් යනවා, වතුර බොනවා, නටනවා, අම්මා හැමදාම බත් උයනවා, තාත්තා හැමදාම වැඩනවා, මම හැමදාම පාඩම් කරනවා. අන්න එහෙම කරනවා කියලා શબ્දයක් එනවා නම් හරි ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්නවා කියලා මතක තියාගන්න. දැන් ඔයාලට පැහැදිලිද? මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන දෙයක් කියලා පැහැදිලිද? Yes, sir. ඔව් මට උදාහරණයක් දෙන්න ඔයා සාමාන්‍යයෙන් කරන දෙයක් එක්කෙනෙක් වාක්‍යයක් දෙයක් කියන්න බලන්න. දැන් අපි මේ වගේ වෙලාවට තමයි මේක ගන්නෙ. සිංහලෙන් කියන්න. ඉංග්‍රීසියෙන් නෙමෙයි සිංහලෙන් කියන්න. ඔයා කියන්න සාමාන්‍යයෙන් මම මෙන්න මේක තමයි ගන්න. දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යය සිංහලෙන් කියන්න. ඊට පස්සේ වාක්‍ය හදමු. මම අකුරු ලියනවා. very good. අන්න අකුරු ලියනවා සාමාන්‍යයෙන් කරනවා. very good. තව අන්න කරනවා. තව එහෙම කරන අය ඉන්නවද? මොනවා හරි කියන්න බලන්න. අම්මා මිදුලතු ගන්නවා. ඕ මිදුලතු ගන්නවා. very good. අන්න සාමාන්‍යයෙන් කරද්දි සාමාන්‍ය. හැමදාම මිදුලතු ගන්නවා. very good. තව මම හැමදාම පාඩම් කරනවා. මම හැමදාම පාඩම් කරනවා. very good. තව yes once again තව එකක් කියන්න. මල්ලි බයිසිකල් පදිනවා. very good. සාමාන්‍ය මල්ලි බයිසිකල් පදිනවා. very good. සාමාන්‍යයෙන් කරනවා. අන්න හරි very good. තව ටීවී බලනවා, නිවුස් බලනවා, ඕන එකක් කියන්න. බත් කනවා, නිදා ගන්නවා, පූසා නිදා ගන්නවා, පූසා වතුර බොනවා. අන්න එහෙම ඕන එකක් කියන්න පුළුවන්. මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් සිංහල භාෂාවට අනුව කරනවා කියලා හරි මතක තියාගන්නකෝ. එස ප්‍රකාශ කිරීමනේ මේ වාක්‍යයට භාවිත කරනවා. ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා කියන කතාව තේරෙන්නේම නැත්නම් කරනවා. මොකද්ද? શબ્දේ මොකද්ද? කරනවා. බත් කනවා, පාසල් යනවා, වතුර බොනවා, වාඩි වෙලා ඉන්නවා ගන්න බෑ. ඉර පොළොව යනවා ඉර වටේට, පෘථිවිය යනවා ඉර වටේට. එහෙම සාමාන්‍යයෙන් කරන දේවල්. එන්න මෙහෙම සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් කරනවා සිම්පල් ප්‍රසන්ට්. right ඊට පස්සේ මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය අනිවාර්යෙන් නෝට් එක ලියන්න ගිහින්. රෙකෝඩින් එක බලලා ගමන නෝට් එක ලියන්න. right නෝට් ලියන්න නැතුව තේරෙන්නේ නැහැ. දැන් මම PDF එක විතර නෝට් එක ලියලා මේ දැන් මේක ලියලා ඉන්න අපරාධින වෙලාව අපේ. ඔයාලට මම නෝට් එක දීලා දෙනවා ලියාගෙන එන්න. එතකොට අපිට තියෙන්නේ කතා කරන්න විතරයි. පුළුවන් නම් ඊළඟ දවසට නෝට් එක ලියාගෙන එන්න. එතකොට පැහැදිලි. නැත්තම් අපි දැන් මේක දීලා ආයෙමත් නෝට් එක ලියලා එතන වෙලාව ගිහිල්ලා අපරාධින අපට පාඩමක් කරගන්න පුළුවන්. පැහැදිලිද ඒ කියන්නේ ඔයාලට කරදරයක් නෑ නේද? දැන් මෙතන මේ ලියලා ඉන්නවට වඩා ඒතකොට ගෙදරදී හිමීට පැටලෙන දෙයක්වත් නෑ, මග හැරෙන දෙයක්වත් නෑ. ඇයි? වේගය වැඩි නෑ. හිමීට පෝස් කරා වීඩියෝ එක ලිව්වා ඊට පස්සේ ආයෙමත් ප්ලේ කරා. එහෙම කරන්න පුළුවන්. අනිත් ඒ PDF වල ගානට හිමීට ලියන්න. කලබලයෙන් ලියලා බෑනේ. ඒතකොට උදාහරණ ලියද්දි මේවත් එක තව උදාහරණ ඔයා ලියන්න try කරන්න.
right ඊට පස්සේ ඔයාලා පාඩම් කරගන්න ඕනේ the following adverb can be used with the simple present tense. ඒ කියන්නේ ලියන්න සිංහල ලියද්දී ඔයාලා පහතින් සඳහන් adverb කාලවාචී adverb can be used පුළුවන් භාවිතා කරන්න with simple present tense එක. simple present tense වාක්‍ය නිර්මාණය කරද්දී පුතා අපිට මෙන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. right always කියන්නේ නිතරම. අද ගිහිල්ලා ලියන්න always කියන්නේ දැන් අහන් ඉන්නේ. always කියන්නේ නිතරම. often කියන්නේ බොහෝ විට. right usually කියන්නේ සාමාන්‍යයෙන්. rarely කියන්නේ කලාතුරකින්. seldom කියන්නේ ඉතාමත් කලාතුරකින්. never කියන්නේ කවදාවත්ම නැහැ. මොකද්ද? always often බොහෝ විට usually සාමාන්‍යයෙන් rarely කලාතුරකින් seldom ඉතාමත් කලාතුරකින් never කවදාවත්ම නැහැ. right මෙන්න මෙහෙම ටිකක් තමයි තියෙන්නේ. අපි පාඩම් කරමුද? right always කියන්නේ නිතරම නිතරම. often කියන්නේ often බොහෝ විට usually සාමාන්‍ය. very good. rarely කලාතුරකින්. seldom ඉතාමත් කලාතුරකින්. never කියන්නේ කවදාවත්ම නෑ. very good. දැන් මෙන්න මේ පද ටික තියෙනවා නේද? මෙන්න මේ පද අපි දාන්න ඕන වාක්‍ය ලියද්දී ප්‍රධාන ක්‍රියාපදයට පෙර. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න I always remember you. මේ බලන්නකෝ. remember කියන්නේ මතක් වෙනවා කියන ක්‍රියාපදේනේ. මෙන්න always කියන මෙන්න මේ පදේ දාලා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාපදයට පෙර. I always study. අන්න I always study in English. මම හැම වෙලාවෙම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I always speak in English. මම හැම වෙලාවෙම speak කියලා කතා කරනවා. අන්න always speak වලට ඉස්සරහින් always දාන්න. speak and I always speak in English. ඉංග්‍රීසියෙන් කතා කරනවා මම හැම වෙලාවෙම. මෙන්න බලන්න I do not always remember you. හොඳට මතක තියාගන්න නෑ කියලා කිව්වත් ප්‍රධාන ක්‍රියාපදයට පෙරමයි දාන්නේ. ඒ කියන්නේ මට කියන්න මෙන්න මේ 6. always නිතරම, often බොහෝ විට, usually සාමාන්‍යයෙන්, rarely කලාතුරකින්, seldom ඉතාමත් කලාතුරකින්, never කවදාවත්ම නැහැ. මෙන්න මේ පද ටික අපි අර දාන්නෙම ප්‍රධාන ක්‍රියාපදයට පෙර. I always remember you. right I do not always remember you. මම හැම වෙලාවෙම මට හැම වෙලාවෙම මතක් වෙන්නේ නැහැ. අන්න I always මම හැම වෙලාවෙම පාඩම් කරන්නේ නැහැ කොහොමද කියන්නේ එතකොට? I do not always මට කියන්න මම හැම වෙලාවෙම බත් කනවා. I ඊට පස්සේ always eat rice. අන්න හරි right නිතරම කියන්න always බොහෝ විට often සාමාන්‍යයෙන් Usually. කලාතුරකින් Rarely. ඉතාමත් කලාතුරකින් seldom ඔන්න හරි කවදාවත්ම නැහැ. never very good අන්න හරි right well done නියමයි. අන්න හරි නිතරම Always. බොහෝ විට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් Usually. කලාතුරකින් rarely ඉතාමත් කලාතුරකින් Seldom. කවදාවත්ම නැහැ. never very good. මම හැම වෙලාවෙම පාඩම් මම නිතරම පාඩම් කරනවා. එතකොට ගන්න ඕන always මේ usually ද rarely ද? Always. මම බොහෝ වෙලාවට කොළඹ යනවා. often very good මේ නියම. මම සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කතා කරනවා. Usually. අන්න හරි. යෝසි මම කලාතුරකින් පුස්තකාලයට යනවා. Rarely. රයාලි very good. මම ඉතාමත් කලාතුරකින් මස් කනවා. චිකන් කනවා. Seldom. seldom මම කවදාවත්ම හරක් මස් කන්නේ Never. never very good. මම කවදාවත්ම හරක් මස් කන්නේ I never eat beef. මම කවදාවත් හරක් මස් කන්නේ නැහැ. අන්න එහෙම
ඔයාලා සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් මේ මම සාමාන්‍යයෙන් උදේ පාන්දර මම නිතරම ඉංග්‍රීසි වචන පාඩම් කරනවා. I always study in English word, new English word. අලුත් ඉංග්‍රීසි වචන පාඩම් කරනවා. එහෙම. I always try මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. think in English. හිතන්න ඉංග්‍රීසි වලින් හිතන්න. මෙන්න මෙහෙම the following adverb can be used with the simple present tense පහත සඳහන් පද simple present tense වාක්‍ය රටා නිර්මාණය කරලා අපිට දාන්න පුළුවන්. ඒ දාද්දි අනිවාර්යෙන් මතක තියාගන්න මේ always, often, usually, rarely, seldom, never කියන මේ පද හයක් තියෙනවා. මේ හයම දාන්නේ right ප්‍රධාන ක්‍රියාපදයට පෙරද පස්සේද? පෙර. අන්න very good. පෙර දාන්නේ. මතක තියාගන්න. Oh, I always remember you. Men always remember. I do not always. ඒ ප්‍රධාන ක්‍රියාපදයට පෙරමයි දාන්නේ. සර් එතකොට sometimes කියලා ගන්නවා ඒකත් ඔතෙන්ටද සර්? very good. Sometimes ගන්න පුළුවන් උදා. Sometimes කියලාත් එනවා. Sometimes આવොත් ඒකත් ප්‍රධාන සමහර වෙලාවට ගන්න පුළුවන් ඒකත් ප්‍රධාන ක්‍රියාපදයට පෙර. Sometimes. එස් අවුලක් එන්න ඕනේ. Sometimes කියලා. පැහැදිලිද? yes sir right. අන්න එහෙම sometimes කියන එකත් ගන්න පුළුවන්. Always, often, usually, rarely, seldom, never, sometimes ගන්නත් පුළුවන්. සමහර වෙලාවට I study. මම ඉගෙන I sometimes go to Colombo. මම සමහර වෙලාවට කොළඹ යනවා. එහෙම දාන්න පුළුවන්. ඔයාලා කතා කරද්දී ඔයාලගේ මේ යාළුවෝ එහෙම කතා sometime I go to Colombo. You always try to learn English කියලා කියන්න පුළුවන්. but method ක්‍රමවේදය තමයි මේක. so එනිසා you must remember, you must use before the main verb. ප්‍රධාන ක්‍රියාපදයට පෙර දාන්න ඕන these verb, these adverb. right ඊට පස්සේ තව ටිකක් තියෙනවා. දැන් මේ ටික දැන් මේ ප්‍රධාන ක්‍රියාපදයට පෙරනේ. මෙන්න මේ පද ටික every morning හැම උදේම, every afternoon හැමදාම දහවලට, every evening හැමදාම හවසට, every night හැමදාම රැට, every day හැමදාම නැත්නම් හැමදාම රැට, every day හැමදාම, every year හැම අවුරුද්දෙම, every Sunday හැම ඉරිදම, normally සාමාන්‍යයෙන් once a week, once a month, once a year වරක් සතියකට වරක්, මාසයකට වරක්, අවුරුද්දකට වරක්. once in 2 weeks, once in 2 months, once in 2 years සති දෙකකට වරක්, මාස දෙකකට වරක්, වරක්. දැන් සතියකට වරක් නම් once a week නේ, සතියකට වරක්, සති දෙකකට වරක්, මාසයකට වරක් once a month, අවුරුද්දකට වරක් once a year. right ඊට පස්සේ සති දෙකකට වරක් once in 2 weeks, once in 2 months, once in 2 years. අවුරුදු දෙකකට වරක්, අවුරුදු දෙකකට පාරක්. මේකට අවුරුද්දකට පාරක් once a week, once a month, once a year. අවුරුදු සති දෙකකට වතාවක් නම් once in 2 weeks. සති මාස දෙකකට වතාවක් නම් once in 2 months. අවුරුදු දෙකකට වතාවක් නම් once in 2 years. අන්න එහෙමයි ගන්න. මෙන්න මේ පද ටික මෙන්න මේ වගේ පද දාන්නේ අපි වාක්‍ය අවසානයේට දාන්නේ. I meet her. මට අය හම්බුණා හැමදාම every day. I meet my friend every day at school. In school, at school. පාසලේදී මගේ යාළුවා මට හැමදාම හම්බ වෙනවා. right we swim අපි පීනනවා in the river every day. අපි හැමදාම ගඟේ පීනනවා. right එහෙම. he comes here once a week. අන්න ඔහු එනවා once a week කියන්නේ සතියකට එකපාරක් දෙපාරක්ද? එකපාරක්. එකපාරක්. හරි. he comes here once a week. ඔහු එනවා සතියකට පාරක් මෙහෙ එනවා. I go to school every day. right I go මම හැමදාම පාසල් යනවා. very good. මම හැමදාම පාසල් මෙන්න මේ ටික ඔයාලට පැහැදිලිද? මෙන්න මේ පද හතක් තියෙනවා, හයයි. දැන් අර sometimes එකක් දාන්න පුළුවන්. sometimes කියන එසවරක් ටික දාන්න පුළුවන්. ඒ පද දාන්නේ ප්‍රධාන ක්‍රියාපදයට පෙර. මෙන්න මේ every morning, every afternoon කියන පද දාන්නේ වාක්‍ය පිටිපස්සේ කියලා පැහැදිලිද? අවසානයේ ලියන්න කියලා පැහැදිලිද? Yes sir. yes sir right very good. දැන් අපි යන පාඩම් කරමු. හැමදාම උදේ every morning
every afternoon, හැමදාම හවස Every evening, evening, හැමදාම රෑ every night, night, every night හැමදාම every every day, day, every day හැම සතියෙම every every week, week, every week හැමදාම හැම අවුරුද්දෙම every every year, year, every year very good හැම සඳුදාම හැම ඉරිදාම every every Sunday, Sunday, හැම ඉරිදාම හැම සඳුදාම every every Monday, Monday, හැම අඟහරුවාදාම every Tuesday, Every අන්න Monday. එහෙම සතිය දවස් 7ම දාගන්න තේරෙනවද ඔයාලට? yes sir, ඊට පස්සේ මට කියන්න සාමාන්‍යයෙන් Every Tuesday. normally, normally, normally very good සතියකට වරක් once a week, once a week, මාසේ Yes, සතිය sir. මාසයකට වරක් once a sir. month, once a month, අවුරුද්දකට once a year. වරක් අවුරුද්දකට වරක් once a year, once a year Yes, sir. Very good. once a year මට කියන්න සති දෙකකට වරක් Once a month. once in 2 weeks, once in 2 weeks Once very good a once in year. 2 weeks Once in 2 weeks. Once in 2 weeks. Once in 2 months. once in 2 months අන්න හරි අවුරුදු once in 2 years, Once in 2 years, In 2 years. once in 2 years very good හැමදාම Once in 2 years. හැමදාම every day, every හැම day, හැම දහවලටම every every afternoon, Every afternoon, day. හැමදාම හවස every every evening, evening, Every evening. හැමදාම රෑ every every night, night, Every year. හැමදාම every Every day, හැම Every සතියෙම night. every week, හැම අවුරුද්දෙම Every day. Every year. හැම ඉරිදම every Every Sunday, Sunday. very good සාමාන්‍ය Every year. normally, normally Every සතියකට Sunday. වරක් once a week, Once a week. once a week, මාසයකට වරක් Normally. once a once month, a month, අවුරුද්දයකට වතාවක් Once a once a week. year, Once a year. once a year very good මට කියන්න සති දෙකකට වතාවක් Once a month. Once in 2 weeks. මාස දෙකකට Once වතාවක් a year. Once in 2 months. අවුරුද්දයකට වතාවක් Once in 2 years. years, very good once in 2 years very good Once in 2 weeks. very good every morning පුතා every morning හැම උදේම හැම උදේම, හැම උදේම very good every afternoon හැම දහවල. very good හැමදාම දහවල්ට හැමදාම every night every evening හැමදාම හැමදා every night හැම රැ- හැම රෑම every week හැමදාම. සතියෙම, හැම සතියෙම every year හැම අවුරුද්දෙම හැම every Sunday හැම ඉරිදා very good normally සාමාන්‍ය, very good once a week හැම සතියකට වරක් once a month මාසයකට වරක් වර once a year අවුරුද්දකට very good වසර අවුරුද්දකට වතාවක් නැත්නම් වසරකට වතාවක් මට කියන්න once in 2 weeks සති දෙකකට වර once in 2 months මාස දෙකකට වර once in 2 years අවුරුදු දෙකකට වරක්. අවුරුදු දෙකකට වතාවක් very good වලට අන්න හරි very good දැන් ඔයාලට පැහැදිලිද මේ simple present tense කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් නම් කරනවා කියලා වගේ වාක්‍යයක් නිර්මාණය වෙනවා නම් ඒ වෙලාවට ගන්න ඒකත් එක්ක මෙන්න මේ කාලපද ටික දානවා කියලා පැහැදිලිද yes sir, අද ගිහිල්ලා ලියාගන්න එන්න අපි පාඩම් කරලා හදාගෙන යමු ඉස්සරහට Yes. වාක්‍ය ලියද්දි මේවා දාලා ලියනකොට පැහැදිලි වෙනවා ඔයාලට ඒතකොට පැහැදිලි වෙයි right එතකොට හොඳට මතක තියාගන්න මේකේ ලක්ෂණ කතා කරද්දී definitely there must be an action verb in the simple present tense there must be කියන්නේ පුතා there must be කියන්නේ there must be an action verb එකක් තිබිය යුතුයි,
oh තිබිය යුතුයි අර there must be a meeting today අද රැස්වීමක් තිබිය යුතුයි right Hanu definitely there must be an action in the simple present tense right එතකොට අනිවාර්යයෙන්ම action verb definitely කියන්නේ අනිවාර්යයෙන්ම action verb එකක් තියෙන්න ඕනේ ඒ කියන්නේ අර අපි කිව්වේ go come run will think වගේ අපි action verb කතා කරන්නේ verb කතා කරන්නේ අන්න ඒ වගේ verb එකක් ප්‍රධාන ක්‍රියාපදයක්ම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්‍රියාපදය ඒ කියන්නේ do not use am is with the simple present tense කියන්නේ am is එහෙම ගන්න එපා මේ simple present tense නිර්මාණය කරද්දී හොඳට මතක තියාගන්න ඔයාලට එයි මම හැමදාම පාසල් යනකොම I am go to school වෙද්දී කියලා වගේ එයි සම්පූර්ණ වැරදි එහෙම ගන්නෙ නැහැ simple present tense වාක්‍යයක් නම් අනිවාර්යයෙන්ම am is සම්බන්ධතාවයක් නැහැම තමයි action verb එකක් තියෙන්නම ඕන simple present tense divide as singular and plural ඒ කියන්නේ simple present tense කියන වාක්‍ය රටාව පුතා අපට බෙදන්න පුළුවන් as a singular plural කියලා වර්ග දෙකකට මෙන්න මතක තියාගන්න I work but he works I work දැක්කද I work but he works උනා අද අතන තිබ්බේ teach දෙකක් තිබ්බේ comes ඒ වගේම තමයි දැන් බලන්න I එක work වෙලා but he කියන්නේ ඒක වචනේ ගන්නෙ he කියන්නේ ඒක වචන subject එකද බහු වචන subject එකද බහුවචන සබ්ජෙක්ට් he කියන්නේ ඒක වචන මම ඒක ඔව් වචනේ he කියන්නේ ඒක වචන අර ලිස්ට් එක අර දෙක බලා ගන්න අද ගිහින් අර වීඩියෝ එක ආයෙත් බලන්න I කියන්නේ කොයි පැත්තද තිබ්බේ බහුවචන බහු වචන ඒතකොට I එක දැක්කද I එක work but he එක works ඒ කියන්නේ දැන් simple present tense වාක්‍යනේ හදන්නේ පුතා අපි simple present tense වාක්‍යනේ කතා කරන්නේ simple present tense වාක්‍ය කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන දේවල් වෘත්තාකශයෙන් කරන දේවල් ඒ කියන්නේ සිංහල භාෂාවෙන් නම් කරනවා සාමාන්‍යයෙන් පත් කරනවා පාඩම් කරනවා එහෙම දේවල් කියන්නේ ගන්නේ ඒ කියද්දි අපි කියන දැන් subject එක verb object කියන agreement එක නැහැදෙන්නේ මේ වාක්‍යයට හේතුව active voice හැදෙන්නේ එහෙමනේ එතකොට simple present tense කියන්නේ active voice වාක්‍ය රටාව එකක් නේ පළවෙනි එකනේ ඒක එතකොට හැදෙන්න ඕනේ කොහොමද subject එක verb එක object එක subject එක verb එක object විදියන්නේ එතකොට මේ subject එක ලියලා ඒ subject එක simple present tense වාක්‍යයක් නම් ලියන්නේ ඒ අපි දැන් subject අම්මා බත් උයන හිතන්නකෝ right මම හැම වැඩට යනවා කියලා හිතන්න ඕනේ නැත්තම් අන්න මුලින්ම අම්මා ලියන්න එපා ඊට පස්සේ තමයි උයනවා කියලා ලියන්නේ අන්නේ අම්මාට පස්සේ තියෙන ක්‍රියාපදය අර මුලින්ම ලියන subject එක ඒක වචන බහුව වචන බලලා ක්‍රියාපදය වෙනස් කරනවා මේ simple present tense වාක්‍ය නිර්මාණය කරන්නේ ඒක නිසා තමයි ඒක වචන බහුව වචන ભેදයක් තියෙන්නේ ඒ කියන්නේ ක්‍රියාව කරන බහුව වචන වුණොත් ක්‍රියාපදයේ base form එකෙන් තියෙන අර කෙලින්ම ක්‍රියාවේ base form එක past form එක past participle තුනක් තියෙනවනේ ඒකේ මූලික ස්වරූපයෙන් තියෙනවා but he works අන්න he ආව මොකද්ද නේ works වෙනවා right මේ බලන්න they teach but my sister teach es දාලා ඒ කියන්නේ they කියන්නේ බහුවචන කොටේද ඒක වචන කොටේද අර ඒක වචන බහුවචන subject එක මොන පැත්තටද ආйти වෙන්නේ they බහුවචන but my sister ඒක වචන my sister අන්න ඒක නිසා ක්‍රියාපදයේ simple present tense වාක්‍ය නිර්මාණය කරන දෙකක් තියෙනවා අර හැම ක්‍රියාපදේ අපි go goes comes teach අන්න එහෙම දැම්මේ අපි ඒ දාන්න හේතුව මේක දෙකක් තියෙනවා ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා simple present tense වාක්‍ය නිර්මාණය කරන්නේ ගන්න simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා ක්‍රියාව කරන්න බහුවචන නම් ක්‍රියාපදයේ base form එකෙන් තියන්න ඕන අතර ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ මතක තියාගන්න right එතකොට මෙන්න බලන්න subject එක I we you they children වගේ right I we you they children වගේ බහුවචන ආයෙ බාරක් කියන්නකො කට් වුණා ඔව් I we you they වගේ බහුවචන එකක් ආවොත් පුතා හොඳට තියාගන්න ක්‍රියාපදයේ verb දෙකනේ අපි ළඟ ලියන්නේ subject ඊට පස්සේ verb එකනේ ලියන්නේ අන්න ඒ verb එක object verb එක ලියන්න ඕනේ base form එකේ go teach come right බලන්න මම ලියුමක් right I write letter අන්න ක්‍රියාපදයේ base form එකේ දෙන but නමුත් he she it children වගේ he she it children වගේ පද එක්ක
කවිෂා ඔයා මයික් එක අන්මියුට් කරගන්න පුතා. right. right ඒ කියන්නේ he she it children child වගේ child කියන්නේ එක්කෙනෙන්නේ. ඒ වෙලාවට ක්‍රියාපදයේ දෙවෙනියට ලියන්නේ. ඒ තියද්දි ක්‍රියාපදයට s අකුරක් හරි es හරි is කියලා වෙනස් කරනවා ක්‍රියාපදේ. මේ බලන්නකෝ. ඔව් ලියුමක් ලියනවා. he writes a letter. right? ඔව් ලියුමක් ලියන he writes a letter. අන්න එතකොට ක්‍රියාපදේ වෙනස් කරන හේතුව තමයි simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. simple present divide as singular and plural. ඒක වචන බහුවචන වල ભેද දෙකකට බෙදන්න පුළුවන්. right? I work but he works. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි අර subject එක I we you they children වගේ ඕනෑම බහුවචන පදයක් නම් ක්‍රියාපදයේ simple present tense වාක්‍ය නිර්මාණයේ ක්‍රියාපදයේ තියන්න ඕනේ ප්‍රධාන ක්‍රියාපදයේ goes in base form එක. හැබැයි he she it වගේ he she it child වගේ ඒක වචන එකක් වුණොත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදය වෙනස් කරන්න ඕනේ. ඇයි ක්‍රියාව කරන්න ඒක වචන නම් ඊළඟට ක්‍රියාපදයේ තියදී ක්‍රියාපදයේ මෙයාට අනුව වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරද්දිත් s es is දාන්නේ. ඒ ක්‍රමවේදයක් නැහැ. සිස්ටම් එකක් නැහැ. ඒකට දාද්දි මෙන්න මේ es අකුරක් දානවා කියලා ඉගෙන ගත්තා අපි s අකුරක් දාන එක තමයි ඉගෙන ගන්නේ. ඒ s අකුර දාද්දිත් ඒකටත් නීති තියෙනවා. බලන්නකෝ s අකුරක් දැන් ක්‍රියාව කරන්න බහුවචන නම් සබ්ජෙක්ට් එක බහුවචන නම් ක්‍රියාපදේ මොකක්ද කරන්න බේස් ෆෝම් එකකින් තියෙනවා. ඒක ගැටලුවක් නෑනේ. I go to school. හරි you go. No you go I go you we go you go they go children go. හැබැයි මෙතෙන්ට ආවම he goes වෙනවා. he goes වෙනවා. ක්‍රියාපදේ goes වෙනවා. she goes වෙනවා. it goes වෙනවා. children goes child goes වෙනවා. children නම් go child නම් goes ළමයා නම් goes ළමයෙක් නම් ළමයි නම් go. එහෙම ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. right? ඒකේ general method එක is adding s sound to end of word. කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි සාමාන්‍ය method එක general method is adding s sound to end of word. ක්‍රියාපදයේ අගට s එකක් දාන එක තමයි සාමාන්‍ය සිස්ටම් එක. දැන් ක්‍රියාව කරන්න ඒක වචන නාම ක්‍රියාපදේ වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරද්දී දැන් වෙනස් කරද්දී s es is දාන්නේ. දැක්කද? ඒ කියන්නේ එක ක්‍රමවේදයක් නැහැ. විධිමත් ක්‍රමවේදයක් නැහැ. ඒකටත් නීති තියෙනවා. අර ed දානවා වගේමයි. මේ සාමාන්‍ය විදිහට s අකුරක් දාන run runs eat eats right rights ලා s අකුරක් දානවා. සාමාන්‍ය he plays and he plays you every day. he help කියන්නේ උදව් කරනවානේ. he helps you every day. අය හැමදාම උදව් කරන ක්‍රියාව කරන ඒක වචනයි. he she කියන්නේ ඒක වචන බහුවචනද? she කියන්නේ අර මේ පැත්තට ඒක වචන කොටේද බහුවචන කොටේද තිබ්බේ? ඒක වචන ඒක වචන කොටේ. ඒක නිසා ක්‍රියාපදයේ s අකුරක් දාලා දෙනවා. පැහැදිලිද? ක්‍රියාව කරන ඒක වචන ඒක වචන කොටේ. ඔව් ඒක වචන කොටේ. අන්න හරි. my mother gives අන්න my mother gives me money every day. මගේ අම්මා gives me මට හැමදාම සල්ලි දෙනවා. සල්ලි දෙන හැමදාම. අන්න මගේ අම්මා කියන එක්කෙනෙක්නේ. ඒක නිසා ක්‍රියාපදේ gives වෙනවා. දැන් මෙතන හිතන්නකෝ we තිබ්බා කියලා you තිබ්බා කියන්නකෝ. you තිබ්බත් මෙතන give කියන ක්‍රියාපදේ වෙනස් කරනවද නැද්ද පුතා? වෙනස් කරනවා. you give ඔව් මෙතන මං අහන්නේ දැන් my mother කියලා my mother වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නේ ඔව් my mother වෙනස් කරන්නේ. ඔව් my mother gives me money every day. මගේ අම්මා සල්ලි දෙන හැමදාම මට. මං ඇහුවා ඔයාලගේ මෙතන you තිබ්බොත් you give the gives the give අන්න හරි ක්‍රියාපද වෙනස් කරනවද නැද්ද? වෙනස් වෙනස් කරනවා. වෙනස් කරන්නේ නැහැ. ඒකේ බහුවචනයක් නිසා. ඔව් you කියන්නේ ඒක වචනද බහුවචනයි ඒක නිසා වෙනස් කරන්නේ නෑ අපි. ඔයාලට මං ප්‍රශ්නේ ආපෙදී තේරුන්නේ නැද්ද දන්නේ නැහැ. right ඒ කියන්නේ ක්‍රියාව කරන්න ඒක වචනම් ක්‍රියාපදයේ ඒකේ සාමාන්‍ය ක්‍රමවේද තමයි s අකුරක් දාන එක. ඊට පස්සේ if having තියනවා නම් sh ch
double S O X SS CH double S O X end of verb ක්‍රියාපදයේ අවසානයේ තියෙනවා නම් SS CH SS double O X කියලා පද තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි we have to add es end of the verb. creating simple singular form. ඒ කියන්නේ singular form එක හදාගද්දී සාමාන්‍ය ක්‍රමයේදී less දාන්න ඒ ක්‍රියාපදයේ දෙන ක්‍රියාපදයේ ඒක වචන හරවන්න යද්දී තියෙන්නේ ක්‍රියාපදයේ sh ch double s o x වලින් නම් අපි මොකද්ද කරන්න ඕන? ඒක වචන ස්වරූපයට හරවා ගද්දී es දාන්න ඕන. discusses අන්න double s වලින් අවස discuss සාකච්ඡා කරනවානේ. discusses අන්න es දාන්න. සාකච්ඡා කරනවා මම නම් සාකච්ඡා කරනවා I discuss අය නම් discusses වෙනවා. right wash සෝදනවා. මෙන්න washes එක්කෙනෙක් වුණොත් ක්‍රියාපදයේ washes කියලා es දානවා. I double sh වලින් අවසන් වුණොත් es දාන්න කියලා කියනවා. මෙතන නීති කියන්නේ ඒක නිසා දාන්න catch කියන්නේ අල්ලනවා catches මෙන්න es දාලා catches go කියන්නේ යනවා goes es දාන ඕවා කරන අවසන් කරන් es දාන්න mix කියන්නේ කලවම් කරනවා mixes මෙන්න es දාලා x අකුරෙන් අවසන් කරනවා නම් es දාන්න මෙන්න මෙහෙම sh ch double s o x වලින් අවසන් වේ නම් es දානවා. He wash his face every day. He washes and washes. He ගත්තොත් ක්‍රියාව ඒක වචනයි. ඒක නිසා washes. His face every day. Father goes to work every day. Father goes to work every day. තාත්තා හැමදාම වැඩට යනවා. Father goes තාත්තා කියන්නේ එක්කෙනෙක් ඒක නිසා goes. අයින් පුතා es දැම්මේ. ක්‍රියාපදයේ අග මොකක්ද තියෙන්නේ? go කියද්දි. ඕ නිසා අපි මොකද්ද කරන්නේ? es දාලා goes කරගන්නවා. පැහැදිලි? do එක does වෙන්නේ ඒකයි. do කියන්නේ ක්‍රියාපදයේ base point එක ඒක වචන නම් does. es දාන. ඒ ඕවා කරන්න අවසන් වෙන්නේ. අන්න එහෙම. go goes. හරි ඊට පස්සේ තියෙනවා ඔන්න දෙවෙනි එක. හරි ඊට පස්සේ තියෙනවා verb ending in y letter. හරි ක්‍රියාපදයක් y අකුරකින් අවසන් වෙනවා නම් if there is before y letter a consonant letter remove y letter and added to ies end of the verb. ඒ කියන්නේ ක්‍රියාපදයක් දුන්නාම මේ ක්‍රියාපදයේ y අකුරෙන් අවසන් වෙලා. right ඊට පෙර තියෙන්නේ ie ඊට ක්‍රියාපදයේ y අකුරෙන් අවසන් වෙලා y අකුරට පෙර තියෙන්නේ consonant එකක් නම් consonant letter එකක් නම් y ඉවත් කරලා ies දාන්න. flies අන්න y අකුර ඉවත් කරලා ඊට පෙර තියෙන consonant එකක් නම් y ඉවත් කරලා ies දාන්න ඕනේ. ඒක වචන කරද්දී. cry කියන්නේ අඬනවා මෙන්න cries. study කියන්නේ අධ්‍යයනය කරන studies. ඒක වචන වුණාම තමයි කතාව තියෙන්නේ. බහුවචනය නම් ප්‍රධාන ක්‍රියාපදයෙන් තියෙනවා. අර අපි subject එක බෙදුවන පුතා ඒක වචන බහුවචන විදියට. අන්න ඒක වචන බහුවචන subject ගොඩේ දිනන නම් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ නෑ අපි. but ඒක තියෙන්නේ ඒක වචන ගොඩේ නම් so ඒක නිසා අපට සිද්ධ වෙනවා ක්‍රියාපදේ වෙනස් කරන්න. ඒක වචන එකක් නම් අර දැන් ඒක වචන ලිස්ට් එකක් නම් සබ්ජෙක්ට් එකේ ඉදිරිලා තියෙන්නේ මේ බලන්නකො she my brother ඒක වචනයනේ my brother එකේ එක නෑ she කියන්නේ අය එක නෑ. ඒක නිසා ක්‍රියාපදේ ලියද්දී ක්‍රියාපදේ ඒක වචන කරන්න ඕනේ සිම්පල් ප්‍රසන්ට් එක දාගන්න. ඇයි ඒ වෙනස් කරන්නේ? ඇයි සිංහල ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා යාලා අපට සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න සබ්ජෙක්ට් එක කර්තෘ බහුවචන නම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් තියන්න. but subject එක ඒක වචනයි නම් subject is singular we must change verb. අපි ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනේ. we must change verb. අනිවාර්යෙන් verb එක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරද්දී සාමාන්‍ය විදිහට s දාන්න sh ch double s o x වලින් අවසන් වෙන නම් es දාන්න. y අකුරෙන් අවසන් වුණත් ක්‍රියාපදයක් ඊට පෙර තියෙන්නේ consonant එකක් නම් y ඉවත් කළා ies දාන්න. vowel එකක් නම් බලන්නකෝ plays play කියන්නේ ගෙවනවා pays මෙන්න s අකුරක් විතරක් දාලා. අන්න y අකුරෙන් අවසන් කළා ඊට පෙර තියෙන්නේ consonant එකක් y ඉවත් කළා ies දාන්න කියන එයාලා අපි කියනවා
වවල්ලයක් නම් ඊට පෙර තියෙන්නේ y අකුර තියෙද්දි මිස් දාන්න. මෙන්න මේ නීතික පාඩම් කරගන්න ඕන අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය කරද්දී. රයිට්? මතක තියාගන්න ඕන කාරණා. එතකොට මොකද්ද දැන් මම මේ කතා කරන්නේ? දැන් මේ මම කතා කරගෙන ඔයාලට මේ ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස්. ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ ක්‍රියාව කරන්න කර්තෘ සබ්ජෙක්ට් එක අන්න එයා මුලටගෙන අන්න එයාට අනුව ක්‍රියාව තබීම තමයි ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. රයිට්? ඒ එයාට අනුව ක්‍රියාව තමයි ඇක්ටිව් වොයිස්. සබ්ජෙක්ට් එකට අනුව ක්‍රියාව තබීම ඇක්ටිව් වොයිස්. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමන්ට් කරා හැදෙන්නේ මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් සිම්පල් පාස්ට් මෙන්න මේ ඇක්ටිව් වොයිස් හැදෙන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. ඒකේ 12ක් තියෙනවා. ඒ 12 පළවෙනි එක තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. රයිට්? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කිව්වහම ඒකේ goes කියලා පුතා පළවෙනි අපිට හම්බුනේ. එතකොට අපි බැලුවා ඇයි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් අපි කොහොමද මේක යොදාගන්නේ? දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා වාක්‍යයට දුන්නා අපි දැනගන්න ඕනේ ඇයි ඒක අපිට. අපි කොයි වගේ දේවල්ද කියන්න ගන්නේ? එතකොට මම ඔයාලට කිව්වේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය රටාව ගන්න ඕන ඔයා සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. එහෙම නැත්තම් එහෙමත් සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් මට නම් තේරෙන්නේ නැහැ. එහෙමනම් මම කිව්වා එහෙම තේරෙන්නේ නැත්තම් ඔයා කරනවා සිංහල භාෂාවෙන් බත් කනවා පාඩම් කරනවා ඉගෙන ගන්නවා හැමදාම දත් මදිනවා තාත්තා හැමදාම වැඩට යනවා අම්මා හැමදාම බත් වෙනවා අන්න කරනවා. එන්නේ ඒ වගේ වෙලාවකට මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්න කියලා මතක තියාගන්න ඕන. mother cooks every morning. සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කරන දෙයක්. අම්මා හැමදාම සාමාන්‍යයෙන් කරනවානේ. මම සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් හැමදාම උදේ 5:30 වෙදි නැගිටිනවා. උදේ පාන්දර නැගිටිනවා මම. අන්න සාමාන්‍යයෙන් කරනවා. අන්න ඕක තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ. අන්න ওই වෙලාවට අපි යොදා ගන්න ඕනේ. දැන් අපි යොදාගන්නේ කොයි වෙලාවටද කියලා මතක තියාගන්න ඕනේ. දැන් ඔයා යාළුවත් එක්ක කතා කරද්දි අපේ තාත්තා හැමදාම වැඩට යනවා. my father goes to work every day කියලා කියන්න ඕනේ. අපේ අම්මා නම් හැමදාම බත් වෙනවා. my mother cooks every morning. අපේ අම්මා හැමදාම උදේට බත් වෙනවා. එහෙම කියන්න ඕනේ. එතකොට ඒ කියද්දි ඒක ඔයා දැනගන්න ඕනේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගන්න ඕනේ කියන්නේ. අන්න ඒක නිසා අපි හැදිරි කරලා තියාගන්න මෙන්න මේ වාක්‍ය රටාව ගන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍ය රටාව ගන්න අපි සාමාන්‍යයෙන් කරන දේවල් වලට. right? ඊට පස්සේ මම කිව්වා always කියන්නේ නිතරම, often කියන්නේ බොහෝ විට, usually කියන්නේ සාමාන්‍යයෙන්, rarely කියන්නේ කලාතුරකින්, seldom කියන්නේ ඉතාමත් කලාතුරකින්, never කියන්නේ කවදාවත්ම නැහැ. මෙන්න මේ පද ටික අපිට මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයට ගන්න පුළුවන්. ගත්තාම ඒවා ප්‍රධාන ක්‍රියාපදේ පෙර දාන්න ඕක මතක තියාගන්න. ඒ වගේම every morning හැම උදේම, every afternoon හැමදාම දහවලට, every evening හැමදාම හවසට, every night හැමදාම රෑ, every day හැමදාම, every week හැම සතියෙම, every year හැම අවුරුද්දෙම, every Sunday හැම ඉරිදම, normally සාමාන්‍යයෙන්, once a week, once a month, once a year, වරක් සතියකට වරක්, මාසෙකට වරක්, අවුරුද්දකට වරක්, once in 2 weeks, once in 2 months, once in 2 years. සති දෙකකට වරක්, අවුරුදු දෙකකට වරක්, වසර දෙකකට වරක් කියලා අන්න වරක් කියන එක සති දෙකකට වරක් කියලා කියනවනම් once in 2 කියලා දාන්න. මෙන්න මේ පද ටික අපි දාගන්න කිව්වා වාක්‍ය අවසානයේ සාමාන්‍යයෙන් දාන්නේ. වාක්‍ය මුල දාලා කතා කරලා ගැලුවක් නැහැ. sometime I go to Colombo නැත්තම් every day I go to school කියලා කියන්න පුළුවන්. ලියද්දී අපි සාමාන්‍ය ලියන්නේ මේ විදිහට. right? ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙන්න මේ simple present tense වාක්‍ය නිර්මාණය කරද්දී go, come, run වගේ have වගේ ප්‍රධාන ක්‍රියාපදයක් ගන්න ඕන අනිවාර්යෙන්ම. go, come, run, have, think, feel කියන්නේ දැනනවා, like කියන කැමති. මෙන්න මේ වගේ ප්‍රධාන action verb එකක් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න am is හැම ගන්න එපා. am is හැම ගාවන්නත් මෙපා. right? ඔයාලට simple present tense කියද්දී දැන් මම හැමදාම පාඩම් කරනවා I am studying every day කියලා කියන්නේ නැහැ සම්පූර්ණ වැරදි. I study every day. I study English every day. මම හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I attend this class every day. මම හැමදාම මේ පන්තියේ සහභාගී වෙනවා. සාමාන්‍යයෙන් කරනවා ඔයා. අන්න එහෙම am is වල සම්බන්ධතාවයක් නැහැ. ඊට පස්සේ කිව්වම ඔයාලට දැන් මේ කිය හිටියේ මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒකවචන බහුවචන භේදයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒකවචන බහුවචන භේදයක් තියෙනවා. right? ක්‍රියාව කරන්න අර හැම වාක්‍යයකටම දාන්න ඕනද ඒක වචන? මොකද්ද? මට හවුන්නේ.
I can't hear you. Tell me once again. මට ආයෙමත් කියන්න පුතා. මොකක්ද එවුවා? සර් ඒක වචන හැම වාක්‍යයට එහෙම දාන්න ඕනද ක්‍රියාපද වලට? ඒක වචනයකට මට පැහැදිලි වාක්‍යෙම දාන්න ඕනද වලට? I can't catch you. Tell me once again. මට ආයෙමත් කියන්න. මට පැහැදිලි ඇහෙන්නේ වගේ. හැම වාක්‍යයකටම ආයෙමත් ඒක වචන දාන්න ඕනද? Yes, I can't hear you. Probably, can you please tell me anyone? ඔයාලට ඇහුණාද කියප එක? වෙන කෙනෙක් කියන්න පුතා. මොකක්ද කියේ? ඒ සසෙල නේද කියන්න පුතා බලන්න මට ආයෙමත්. ඒ කියන්නේ ආයෙමත් ඒ කියන්නේ ඔයා ඇහුවේ right ඔක තමයි පැහැදිලි කරගන්න ඕන කාරණාව. ඒ කියන්නේ ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. Simple percentage වාක්‍ය නිර්මාණය කරද්දී we simple percentage divides as singular plural. ඒක වචන බහුව වචන විදිහට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. හරි මතක තියාගන්න I works but he works. අපි ලියන හැම වාක්‍යෙම simple percentage වලින් ලියද්දී අනිවාර්යයෙන්ම ක්‍රියාව කරන බහුව වචන ක්‍රියාපදයේ base form එකෙන්ම තියන්න ඕන. I we you they children වගේ බහුව වචන එකක් නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ go teach come වගේ ප්‍රධාන ක්‍රියාපදයෙන්ම තියන්න ඕන. I write letter මම ලියුමක් ලියනවා. but he she it children වගේ ක්‍රියාපදයට he she it children වගේ පදයක් නම් එන්නේ. ඒ වගේ සබ්ජෙක්ට් එකක් නම් තියෙන වාක්‍යයේ මුල අනිවාර්යයෙන්ම ක්‍රියාපදය වෙනස් කරන්නම ඕන. ඇයි ඒ වෙනස් කරන්න ඕන එක තමයි විදිය යාළගේ. simple present හදාගද්දී ඒක තමයි සිස්ටම් එකේ ඉංග්‍රීසි භාෂාවේ. මේ ඔහු ලියුමක් ලියනවා. he writes අන්න එස් අවුරක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රියාව කරන්න ඒක වචනන් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕනිනේ. ඒ වෙනස් කරද්දිත් ඒකට දාලා නීති ටිකක් තියෙනවා. general method is adding s sound to end of verb. සාමාන්‍ය ක්‍රමවේදය තමයි s අවුරක් දාන එක. ඊට පස්සේ මම ඔයාලට කිව්වා sh ch double s o x වලින් අවසන් වෙනනම් es දාන්න කිව්වා. y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් ඊට පෙර තියෙන්නේ කොන්සනන්ට් එකක් නම් y ඉවත් කරලා is දාන්න කිව්වා. බබල් එකක් නම් මුකුත් කරන්න එපා කියලා. ඔයාලට මේ වෙනකම් පැහැදිලිද කාරණාව මම කියන්නේ? ඔව් ඒක වචන වාක්‍ය හැම එකම ක්‍රියාපද වෙනස් කරන්න. ඔව්. ඔයා හිතන්නකෝ සිම්පල් පර්සන්ටේජ් වලින් නිර්මාණය කරන ඔයා කියන සෑම ඒක වචන සබ්ජෙක්ට් එකක් නම් මුල ඉන්නේ අපි අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ වෙනස් කරන්න ඕන. පැහැදිලිද? ඒකට තමයි මේ නීති ටික තියෙන්නේ. ඔව් සර් දැන් පැහැදිලි. ඒක තමයි ඒ වෙනස් කරද්දී අපි ක්‍රියාපද දෙනවනේ. ඒ ක්‍රියාපදේ s අකුර සාමාන්‍ය විදිහට s දාන්න. ඒ ක්‍රියාපදේ වාට එන ක්‍රියාපදේ sh ch double s o x වලින් අවසන් වෙන es දාන්න. y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් ඊට පෙර තියෙන්නේ කොන්සනන්ට් එකක් නම් y වත් කළා es දාන්න. බබල් එකක් නම් මුකුත් කරන්න එපා. Did you understand? තේරුණාද? ඔව් සර්. right ඊට පස්සේ අපිට මේක හදාගන්න පුළුවන් මේ දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාලට simple percentage කියන එක පැහැදිලි ඒකේ ලක්ෂණ පැහැදිලි ඒකේ ඒක වචන බහුව වචන ભેදයක් ආවොත් හදාගන්න විදිහ පැහැදිලිනේ. දැන් අපි මේක හදමු වාක්‍ය හදන්නේ කොහොමද? ඒ වාක්‍ය හදද්දි positive form එක positive question form එක negative form negative question form හතරකට හදන්න පුළුවන්. right හතරකට හදන්න පුළුවන් ඕනෑම tense එකක්. මේ දැන් සර් උගන්වන්නේ active voice 12ක් තියෙනවනේ. ඔය 12යි simple present tense ගත්තා, simple past tense ගත්තා, simple future tense ගත්තා, මොන tense එකක් ගත්තත් අපිට මේ tenses දාන්න පුළුවන් ආකාර හතරකට. positive form එක positive question form එක negative form එක negative question form කියන. right මට ලියා ගන්න මේ ක්‍රියාපද ටිකක් තියෙනවා. go කියන්නේ යනවා. ලියා ගන්න පළවෙනි එක go යනවා. සිංහල තේරුම ලියා ගන්න. sweep අතු ගන්නවා කියන්නේ sweep. අතු ගන්නවා sweep. හදවනවාට drive කරනවා කියන අර වාහනයක් වගේ එලවනවාට drive කරනවාට drive කරනවා d r i v e drive හදවනවා. eat කනවා ලියා ගන්න. e a t eat කනවා. eat කනවා. right give කියන්නේ දෙනවා. give give දෙනවා. ලියා ගන්න ඊළඟ ක්‍රියාපදේ give කියන්නේ දෙනවා. අද කියලා ලස්සන නෝට් එක හදන්න. මෙතනට මම අවසානට උගන්වන හරියට හදා ගන්නවා. ඉතින් එහාට හිත පුළුවන් නම් ලියන්න අවසාන දැන් ඊළඟ සතියේ පන්තියේදී මේ ටික මෙතනටදී කම්ප්ලීට් කරන්න ඉන්නවා. ඒතකොට තමයි පැහැදිලි වෙන්නේ. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි.
BUILD built ගොඩනගනවා. built BUILD built ගොඩනගනවා. smoke දුම්බනවා. smoke කරනවා. SMOK smoke දුම්බනවා. ලියාගන්න සිගරට් කියන ලියාගන්න සිගරට් කියලා ලියද්දි කොහොමද ලියන්නේ? ලියන්න සිගරට් කියලා ලියද්දි CI සිගරට් සිගරට් තියෙනවා. අන්න ඒවා. CIGARETTES cigarettes ඊළඟ ලියාගන්න සේවකයෝ කියලා කියද්දි employees ලියන්න employees කියලා ලියන්න EMPLOYEES employees සේවකයෝ කියලා ලියාගන්න. සේවකයෝ ඊට පස්සේ ලියන්න advice උපදෙස් දෙනවා. AD VISC advice මේ advice කියන්නේ ලියන්න උපදෙස් දෙනවා. ඊට පස්සේ ලියන්න live ජීවත් වෙනවා. LIVE live ජීවත් වෙනවා. right දැන් ලියන්නකො මේ වාක්‍ය සර් දෙන වාක්‍ය ටික ලියා ගන්නකො. ලියන්න පළවෙනි වාක්‍ය ඔහු හැමදාම වැඩට යනවා. පළවෙනි වාක්‍ය ලියන්න සිංහලෙන්. මෙහෙම ලියන්න පුතා. මෙහෙම ලියන්න positive form කියලා ලියන්න මුලින්ම. positive form සාමාන්‍යයෙන් කරනවා. අදකින් නෝට් එක හදන්න දැනට කොහෙන් හරි ලියා ගන්න කොලයක් කරගෙන. ඉතින් නෝට් එක වෙන කටුවට පොතක් ගේන්න ඒකේ ලියා ගන්න දැන් ක්‍රියාකාරකම් කරද්දි මෙතන දැන් ලියන්න බෑ. ඊට පස්සේ නෝට් එක ලස්සන හදා ගන්න වෙන පොතක අලුත් පොතක ඒ හදද්දි මේවත් ඇඩ් කරගන්න. දැන් ඔය කොහෙර කොලයක් අරන් ලියා ගන්න අර පොතේම කටපුඩු ගන්න එපා. ඒ මොනවත් පොත අප්සවුත් වෙනවා. ඒතකොට ඉංග්‍රීසි එපා වෙනවා. ලස්සන පොතක් හදාගෙන එන්න. මේක වැඩ කරන්න මොනවා හරි කොළ ටිකක් අරන් එන්න. පන්තියේදී පාප් සීට් ටිකක් අරගෙන එන්න. positive form එක ලියන්න සාමාන්‍යයෙන් කරනවා. positive form එක තමයි සාමාන්‍යයෙන් කරනවා. positive form එක තමයි සාමාන්‍යයෙන් කරනවා. right ලියන්න පළවෙනි වාක්‍ය ලියන්න ඔහු හැමදාම වැඩට යනවා. ලියන්න ඔහු හැමදාම වැඩට යනවා. පළවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍ය ලියන්න ඇය හැමදාම කාමරය අතු ගන්නවා. හැමදාම රැයට කියලා ලියන්න. ඇය හැමදාම රැයට කාමරය අතු ගන්නවා. දෙවෙනි වාක්‍ය. ඇය හැමදාම රැයට කාමරය අතු ගන්නවා. තුන්වෙනි වාක්‍ය ලියන්න සමීර සතියකට පාරක් කාර්යය පදවනවා. කාර්යයක් පදවනවා කියලා ලියන්න. සමීර සතියකට පාරක් කාර්යයක් පදවනවා. right ඊට පස්සේ ලියන්න ඊළඟ එක ඔහු සාමාන්‍යයෙන් ඌරු මස් කනවා. ලියන්න ඔහු සාමාන්‍යයෙන් ඌරු මස් කනවා. මගේ තාත්තා හැම සතියෙම සල්ලි දෙනවා. ඊළඟ ලියන්න
මගේ තාත්තා හැම සතියෙම මට සල්ලි දෙනවා කියලා ලියන්න. මගේ තාත්තා හැම සතියෙම මට සල්ලි දෙනවා. ඊළඟ ලියන්න ඉංග්‍රීසියෙන් ඉඩ තියලා ලියන්න. මේ ලියන්න ඔවුන් හැම අවුරුද්දෙම නිවසක් ගොඩනගනවා. ඔයා හැම සතිය සඳුදාම ඔයා හැම සඳුදාම එවරි මණ්ඩය ඔයා හැම සතියෙම සඳුදා සිගරට් එකක් බොනවා. සිගරට් බොනවා කියලා ලියන්න. සිගරට් බොනවා. ඔයා හැම සතියෙම සඳුදාට සිගරට් බොනවා. හැම සඳුදාම නැත්තම් හැම සතියෙම එවරි සන්ඩේ එවරි මණ්ඩේ ඔයා හැම සතියෙම සඳුදාට සිගරට් බොනවා. සිගරට්ස් බොනවා. ඊළඟ එක ලියන්න සේවකයෝ ඔයාලට සහයෝගය දක්වන හැම සතියෙම එහෙම ලියන්නකෝ. සේවකයෝ හැම සතියෙම ඔයාලට සහයෝගය දක්වන සපෝට් කරනවා. සපෝට් කරනවා කියලා ලියා ගන්න. සේවකයෝ හැම සතියෙම ඔයාලට සහයෝගය දක්වනවා. සපෝට් කරනවා. SUPPORT සපෝට් කරනවා. හැම සතියෙම ගුරුවරු ඊයක ලියන්න. ගුරුවරු සතියකට දේවතාවක්. සති දෙකකට වතාවක් once in 2 weeks නේ. යන්න ගුරුවරු සති දෙකකට වතාවක් ඔයාට උපදෙස් දෙනවා. ගුරුවරු සති දෙකකට වතාවක් ඔයාට උපදෙස් දෙනවා. ගුරුවරු සති දෙකකට වතාවක් ඔයාට උපදෙස් දෙනවා. ඊළඟට ලියන්න ඔවුන් බොහෝ විට ගම්පහ ජීවත් වෙනවා. අන්න සාමාන්‍යයෙන් කරනවා. ඔවුන් බොහෝ විට ගම්පහ ජීවත් වෙනවා. වෙරද? ඊළඟ වාක්‍ය ලියන්න ඔවුන් හැමදාම ඉංග්‍රීසියෙන් කතා කරනවා. ගෙදර ගිහින් ලියන්න ඉන්නේ. ලබන සතියේ කතා කරමු. ඔවුන් හැමදාම ඉංග්‍රීසියෙන් කතා කරනවා. නෝට් එක ලියන ගමන් අවබෝධයෙන්ම ලියන්න. ඔවුන් හැමදාම ඉංග්‍රීසියෙන් කතා කරනවා. තාත්තා සතියකට වරක් පත්තරේ කියවනවා. තාත්තා සතියකට වරක් පත්තරේ කියවනවා. සර් ආයි කියන්නකෝ. තාත්තා සතියකට වරක් පත්තරේ කියවනවා. තාත්තා සතියකට වරක් පත්තරේ කියවනවා. ගුරුවරයා හැමදාම පන්තියට එනවා. කියවනවා read. එනවට come.
ගුරුවරයා හැමදාම පන්තියට එනවා. right අපි හැමදාම උදේ ආහාර කනවා. අපි හැමදාම උදේ ආහාර කනවා. ඉර හැමදාම පායනවා. ඉර හැමදාම පායනවා. සබ්ජෙක්ට් එක verb එක object එක කාලපද ස්ථාන පද වෙනවා වාක්‍ය පිටිපස්සේ. ඒක අර නීතියට ලියන්න ඕනේ. ඉර හැමදාම පායනවා. නුවරට හැමදාම වහිනවා. ඊළඟ වාක්‍ය. නුවරට හැමදාම වහිනවා. ඊළඟ ලියන්න අපේ බල්ලා හැමදාම රැට බුරනවා. අපේ බල්ලා හැමදාම රැට බුරනවා. ඔහු ඉංග්‍රීසි හොඳින් කතා කරනවා. well හොඳින් කියන්නේ well speak කතා කරනවා. ඔහු හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. අම්මා මට නිතරම උදව් කරනවා. always නිතරම. ඒවා අපි දාලා ලියන්න ඕනේ. අම්මා මට නිතරම උදව් කරනවා. මම හැමදාම මස් කනවා. මම හැමදාම මස් කනවා. ලියන්න බලන්න. ඊට පස්සේ ලියන්න ඔහු මහන්සිලා වැඩ කරනවා හැමදාම. ඔහු හැමදාම මහන්සිලා වැඩ කරනවා. ඔහු හැමදාම මහන්සිලා වැඩ කරනවා. right අවසාන එක ලියන්න ඔවුන් සතියකට දෙවතාවක් විනෝද ගමනක් යනවා. go on a trip. විනෝද ගමනක් යනවා කියන go on a trip. on a trip විනෝද ගමනක් කියන trip එකක් නේ. on a trip කියලා දාන්න. go on a trip. ඔවුන් සතියකට දෙවතාවක් විනෝද ගමනක් යනවා. right මට කියන්න ඔය වාක්‍ය ටික ලියාගෙන එන්න පුළුවන් නේද ලබන සතියේ වෙද්දි. simple present tense කියන්නේ note එක හදාගෙන අර මේතෙන්ට නම් ඔය ඔතන පොසිටිව් වෙන ගම note එක හදන ගමන්ම ඔය වාක්‍ය ටික ලියාගෙන එන්න අපි ලබන සතියේ කතා කරමු කොහොමද ඒක හැදෙන්නේ. ඒක වචන වුණාම කොහොමද? හරි සර්. මතක තියාගන්න simple present tense කියන්නේ ඇයි simple present tense වල මොනවාද කාලපද ටික දාන සහ simple present tense වල ලක්ෂණ මොනවාද? අර ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. action verb එකක් ගන්න ඕනේ. am is වල සම්බන්ධතාවයක් නැහැ. ඒක වචන subject බහුවචන subject ආවම ඒක බහුවචන නාම ක්‍රියාපදේ වෙනස් කරන්නේ නැහැ. ඒක වචන නාම ක්‍රියාපදේ වෙනස් කරනවා. ඒ වෙනස් කරද්දී s දානවා, es දානවා, ies දානවා, ආයිමත් සාමාන්‍ය s දානවා කියලා මතක තියාගෙන ඔය ටික හදා ගන්න පුළුවන් නේද? වාක්‍ය ටික නිර්මාණය කරගෙන පුළුවන් නේද? ගෙදර ඉඳන්. සර්. පුළුවන් සර්. මම ආයිමත් අර මේ රෙකෝඩින් එකක් දාන්නම්. රෙකෝඩින් එක ගමන්ම ආයිමත් අර නෝට් එක ආයිමත් ගෲප් එකට ෂෙයා කරන්නම්. ඒකත් ලියලා මේකත් හදාගෙන ලබන සතියේ එන්න ඒද්දි අනිවාර්යයෙන්ම ওই වාක්‍ය ටික ලියාගෙන එන්න. මට කියන්න ඔයාලට මොනවා හරි තියනවද active voice සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියනවද? ඒ කියන්නේ subject මොකද්ද, verb මොකද්ද, object මොකද්ද, simple present tense හදාගන්න simple present අර tenses හැදෙන්නේ කිව්වා එකම ක්‍රියාපදේ වෙනස් වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ simple present tense කතා කරන්න ගත්තා. ඔය වගේ සේරම tenses කතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි කියවන්න යමු. පොත් කියවන්න යමු ඊට පස්සේ. අයි be verb එකක් දන්නවා simple present tense උත් දන්නවනේ. ඊට පස්සේ අපිට ඊට පස්සේ පොත් කියලා practice කරන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලා පොත් ටික අරගෙන 10 වසර 9 වසර පොත් ටිකත් අරගෙන ඒවත් කියවලා ප්‍රැක්ටිස් කරන ගමන්ම කියවන්න පුරුදු වෙන්න ඕනේ මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන්. කියවන්න පුළුවන් වුණාමනේ පේපර් එක ලියන්න පුළුවන් වෙන්නේ. ඒක කියවා ගන්න බෑ මුලින්ම පේපර් එක ලියන්න. ඒකට වචන එකතු කරගන්න ඕනේ. ඒක නිසා මුලින්ම ඉගෙන ගන්න ඕනේ ටෙන්සස්. ඊට පස්සේ තමයි කියවන්න පුරුදු කරන්නේ. කියවන්න පුරුදු කරන එකපාරම බෑ. ඔන්න සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සාමාන්‍ය කරනවා. සිම්පල් පාස්ට් ටෙන්ස් කරපු දේවල් කලා සිම්පල් ෆියුචර් ටෙන්ස් කරાવી කරන්නම් කියලා සම්පූර්ණ ටෙන්සස් උගන්වලා be verb උගන්වලා පැසිව් වොයිස් උගන්වන ගමන්ම ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි අර හැම සතියෙම ප්‍රැක්ටිස් විනාඩි 10ක් 15ක් ප්‍රැක්ටිස් එකක් දාන්න ඕන. කියවලා කොහොමද කියවන්නේ කියලා. එතකොට අපිට සාමාන්‍ය පෙරයක්දී ඔයාලා හදා ගන්න පුළුවන් ඒ තැනට ඒ කියන්නේ කියවන්න පුළුවන් වුණා කියන ගැටලුවක් නැහැනේ. ඒතර අපිට පැහැදිලිනේ කරන්න තියෙන දේ පේපරේ. පැහැදිලිද? ඒතර ඔයක නිසා ඔයාලට ඔය ටික කරගෙන යන්න පුළුවන් වේද? Can you do it? පුළුවන්ද? Yes, sir, we can. ඔව් මට කියන්න කවුරු හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද? ඒක වචන බහුව වචන ભેදේ තේරුම් නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි? අහන්න මම කියලා දෙන්නම්. I will teach you. මට කියන්න අර ඔයාලට ක්‍රියාපදේ බහුවචන වල ක්‍රියාපදේ වෙනස් කරන්නේ නැහැ. ක්‍රියාපදේ ඒ ක්‍රියාව කරන ඒක වචන වල ක්‍රියාපදේ වෙනස් කරනවා කියලා පැහැදිලිද? ඒක හොඳට පැහැදිලිද? ඒක පැහැදිලි නැත්නම් ওই වාක්‍ය සම්පූර්ණ තේරෙනව වර්ධිනවා. පැහැදිලි සර්. පැහැදිලි සර්. ඔව් එහෙමනම් ලබන සතියේදී ලියාගෙන එනවද? නෝට් එකක් ලියලා හදාගෙන එනවද? හා සර්. හා සර්. ඔව් රයිට්. හැමෝටම පුළුවන් නේද? පුළුවන් සර්. රයිට්. එහෙමනම් පුළුවන් නම් හදාගෙන බලාගෙන එන්න අපි ලබන සතියේ ওই ටික නෝට් ඔක ඔය වාක්‍යදී කතා කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. ওই පොසිටිව් ෆෝම් එකනේ. ඊට පොසිටිව් ක්වෙස්චන් එක. අර ඩූඩස් මුලට ගන්නදී ඒක කොහොමද හදාගන්නේ? ඊට පස්සේ නෑ කියද්දි කොහොමද? නැද්ද හද්දි කොහොමද කියලා එකපාරම කියලා දෙන්න බෑ. සේරම එතන මංජන්ගන. ඒකෝට අර එකක්වත් තේරෙන්නේ නෑ. තේරම එකපාර ඉගෙන ගන්න ගියොත් ඒකක්වත් තේරෙන්නේ. මුලින්ම පොසිටිව් ෆෝම් හදාගෙන ඉන්නකෝ. අර ඒක වචන බහුව වචන වේදේ ඊට පස්සේ අරක ලේසි. ඩූඩස් ගන්න තියෙන ඒක වචනයක ඩස් ගන්න බහුව වචන ඩූ ගන්න. ඒ ගද්දි ක්‍රමවේදයක් තියෙන. ඒක කියලා දෙන්න. එතකොට එහෙම කියලා ප්‍රැක්ටිස් කරලා හදාගෙන අපි ඉස්සරහට යනවා. රයිට්. අද කියලා දුන්නු පැහැදිලි නම් now I am going to wind up today class. Have a nice day. ඔයාලා අනිවාර්යයෙන් වැඩ කරන්න. ඔයාලා ක්ලාස් එක දිගට වෙනවා නම් ගැටලුවක් නැත්නම් අලුත් පොතක් කරන් දැම්ම හදාගන්න. ගත්ත නැති එක අනිවාර්යයෙන් පොතක් ගන්න. ඒකට පිළිවෙල නෝට් එක ලියන්න. එහෙම මේ කොටු බලි ගාලා මග හැර නෝට් එක ලියන්න එපා. ඒක තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි. අමතක වුණත් දවසක ගිහින් බලන්න පුළුවන්. එහෙම වැඩක් කරන්න ඕන නිසා නෝට් එක ලස්සනට හදාගෙන ඉන්න. රයිට්. එහෙමනම් have a nice